समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। अन्ति परमं तपोति तिङ्गानिम्बानं परमं वदन्ति बुद्धा नहि पं भजितो परोपगाति समनोति परं विहितयन्तो अनुपगातो अनुपवादो भाति मुखे च संवरो मत्तं युता च भद्रस्मिं पन्तं च शयनासनं अधिचिन्ते च आयुगो एतं बुद्धान शासनं सम्भपापंस आकरणं कुशलस्य उपसम्पदा सचिन्त परियोदापनं एतं बुद्धानुशासनन्ति। अतिपूजनीय हम्बंतुट विहेरगलारण्य सेनासने प्रधान अनुशासक विचित्र धर्म कथिक पूजनीय हृदयगम इंद्रालोक स्वामींद्र वर प्रमुख महासंघरत्ने अवसराई श्रद्धा संपन्न सत्पुरुष पिन्वत्नि लोतुरा तथागत सर्वज्ञ शासनय पिहिट करගෙන මේ අද එළඹුණු නවම්පුර 15ක් බොහෝ දවස ඔබ අප හැම සියලු දෙනාගේම චිත්තසංතාන තුල කුසල චිත්ත ධර්ම පරම්පරාවක් උපදවා ගන්නට ලැබෙන වාග්යවන්ත හෝරාව බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය නිසා මමත් ඔබ අප සෑම සියලු දෙනාමත් විහෙරගල ආරණ්‍ය සේනාසනයේ අති උත්තරීතරම පුණ්‍ය භූමිය සිළුමිණි මහා සෑ වහන්සේ මහා සෑ රදුන් පරිසරයේ මේ උදෑසන තැන්පත් වෙලා උතුම් පෙහෙවස් සමාදන්ව බලාපොරොත්තු වන්නේ උදෑසන බුදුරජාණන් වහන්සේට ශීර පායාස සම්බුද්ධ පූජාවන් සිද්ධ කරලා පූජා කරලා සීල සම්පදා समाधि संपदा प्रज्ञा संपदा विमुक्ति संपदा विमुक्ति ज्ञान संपदा යන මෙන්න මේ උතුම් ධර්මයන් තමන්ගේ චිත සංතාන තුල පදිංචි කරගෙන ජීවිතය සකස් කරගන්නට නිවන සඳහා පරමාර්ථය සඳහා යන ගමනේදී මේ ජීවිත ඉදිරිපත් කිරීම පිළිවෙලකට ඉදිරිපත් කරන්න පුළුවන් තරමින් මේ ධර්ම සම්පත්තිය අපට උපකාර වේවා කියන උදාරතර අදහස් සිටී දරන්ට ලෞතර තථාගත සරුවඥ ශාසනය පින්වත්නි
මහබෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාරීය ධර්ම සම්පූර්ණ කරන කාල පරිච්ඡේදයේදී පටන් උන්වහන්සේ බොහෝම වටිනා ධර්මයක් ආරක්ෂා කළා. සුවිශේෂී ධර්මයක්. ඒ මොකක්ද? සත්‍යවාදී බව, සත්‍ය වචනේ කතා කිරීම, සත්‍යවාදීව කටයුතු කිරීම කියන කරුණ. එනම් එය මහබෝසතාණන් වහන්සේගේ බෝධි අංකුර ජීවිතයේ හැම අවස්ථාවකම බලවත්ව ප්‍රණීතව වැඩ කළා. නම් සත්‍යවාදී නම් භික්කවේ මහණෙනි මේ ලෝකයේ සත්‍යවාදී බවම උතුම් වෙනවා, ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. ඒ මේ සත්‍යවාදී භාවය නිසා අපේ ජීවිතවල සියලුම ධර්මයන් සම්පූර්ණ කරගන්නට භවයෙන් භවයේ ජීවිතයෙන් ජීවිතයේ සාංශාරික ගමනෙහිදී පුළුවන්කම ලැබෙන බවයි ඔය සත්‍ය පිළිබඳව ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනා කොට වදාළේ. ඉතින් එනිසා මේ ලෝකයේ පරමාර්ථ සත්‍ය ලෝකයට අවබෝධ කරමින් දේශනා කොට වදාළසේක් නම් ඒ මේ තථාගත අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසා මේ සත්‍යවාදී උතුමන් අතර පරතරයට පත්වී වදාළ තථාගතයන් වහන්සේගේ මේ ලෝකයේ පවතින යථාර්ථ සත්‍යය උන්වහන්සේ අවබෝධ කරලා අපටත් ඔබටත් පස්චිම ලෝකවාසී දෙවියන් සහිත හැම දෙනාටමත් අනුදැන දේශනා කළසේක්ද. ඒ මේ උතුම් සත්‍යවාදී මාර්ගය තුලයි අපි දැන් මේ හික්මීමෙන් වැඩම කරන්නේ, ගමන් කරන්නේ කියලා සාදු කියන්නේ. එනිසා පින්වත්නි, අද වටිනා උතුම් දවස මා සිහිපත් කළා නවම් පුර 15ක් පොහෝ දවස. පුර 15ක් පොහෝ දවස අපේ බුද්ධ ශාසනයේ බොහෝම වටිනා දේ සිද්ධ වෙච්ච වාසනාවන්ත උතුම් දවස. ලෞතුරා බුද්ධ ශාසනයෙහි වාසනාවන්තම සාමින් වහන්සේලා දෙනමක් පිළිබඳව කතා කරතොත් ඒ මේ වෙන කවුරුන්ද නොවේ, සාරියපුත්‍ර මහා මෞද්ගල්‍යාන යන මේ උතුමන් වහන්සේලා දෙනමයි. ඒක අසංඛ්‍යය කල්පලක්ෂයක් පුරාවට තමන් වහන්සේලා දෙනම මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වීම සඳහා අවශ්‍ය කරන පාරමී ධර්මයන් සපුරාගෙන වැඩම කළා. උන්වහන්සේලා අදවන් දවසක ඒ මස්තක ප්‍රාප්තියට පත් වුණා ලෝතුරා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය සම්මුඛ වීමෙන්. ඒක සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පැමිණි ගමන ඒ උතුම් අදහස සඵල කර ගන්නට ලැබුණ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දකුණ ශ්‍රාවක මහරහතන් වහන්සේ මහා ප්‍රඥා ඇති ශ්‍රාවකයන් වහන්සේලා අතර අගතනතුරු ලැබමින් සාරියපුත්ත මහරහතන් වහන්සේට හානාන්තර ප්‍රතිලාභ කරගත්තේ මේ ගෞතම ශාසනයේ අදවැනි නවම්පුර මහා පුර 15ක් පොහෝ දවසකයි. ඒ වගේම පින්වත්නි, මහා මෞද්ගල්‍යාන මහරහතන් වහන්සේ 이르දි බල ඇති ශ්‍රාවකයන් අතර අගතනතුරු ලැබමින් ඒක සංකල්ප ලක්ෂයක් පුරාවට පාරමිතා ධර්ම සපුරාගෙන පැමිණිලයි අදවන් දවසකදී ලෝතුරා ගෞතම ශාසනයේ තානාන්තර ප්‍රතිලාභ වුණේ. මේ උතුමන් වහන්සේලා දෙනම සම්බුද්ධ ශාසනයේ ඉරහඳ වගේ විද්‍යමානව විරාජමානව වැඩ සිටියා. ලෝතුරා තථාගත සරුවඥයන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ මහා වෘක්ෂයක් නම් ඒ මහා වෘක්ෂයෙහි දක්ෂිණ ශාඛාවත් බමත් ශාඛාවත් මහ විශාල ශාඛා වහන්සේ දෙනමක් වශයෙන් මේ ශාසන ගහේ
උන්වහන්සේලා දෙනම විරාජමානව වැඩ සිටියා කියලා බුදුරජාණන් වහන්සේම අනුමත කළා. එනිසා එවැනි උතුමන් වහන්සේලාගේ උත්තරීතර ගුණස්කන්ධයේ ගුණ සමුදාය පින්වත්නි මෙච්චරයි මෙපමණයි කියලා සීමා දක්වන්නට බෑ. උන්වහන්සේලා පිරිනුවන් පෑවයින් පස්සෙත් මේ රහත් 13 වහන්සේලා පාත්‍රයකට පුරවල තථාගත ශ්‍රී සරුවඥයන් වහන්සේ ගාථා ධර්ම 500කට වඩා ඒ උතුමන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරමින් මේ උතුමන් වහන්සේලා මේ තරම් ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි උත්තමයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසනීය කළා. බලන්න ශ්‍රී මුඛ පද්මයකින් බුදුරජාණන් වහන්සේලාගෙන් ප්‍රශංසා ලබන්න තරම් මේ උතුමන් වහන්සේලා පෙර සාංසාරික ජීවිතේ මොනතරම් ගුණ ධර්මයන් දියුණු කරගෙන වැඩියද පැමිණියාද ගමන් කළාද කියන එක ඒ තුලින් පින්වත්නි අපට දැනගන්නට පුළුවන්. ඒක ආත්ම භාවයක් දෙකක් නෙවෙයි ආත්ම භාව 500 ගණනක්ම තථාගතයන් වහන්සේලාගේ ශාසන පිහිට ආධාර කරගෙන මේ දෙනම වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි පැවිදි බිමටපත් වෙලා තියෙනවා. සාදු සාදු. ඒ තරම් නෛෂ්ක්‍රම්‍ය භාගී ජීවිත ගත කරපු මේ උතුමන් වහන්සේලා අද වගේ දවසක මේ ඨානාන්තරලාභී වුණා. ඒ වගේම අද වගේ නවම්පුර 15ක් බොහෝ දවසක තමයි මහා සංඝ සන්නිපාතය සිද්ධ වුණේ. ඒකත් මේ ශාසනයේ අද්විතීය අවස්ථාවක්. මහා සංඝ සන්නිපාතයේ සිද්ධ වෙච්ච වාසනාවන්ත දවස. සාදු සාදු. මා මාතෘකා කළ ඕවාද ප්‍රාතිමෝක්ඛ සංඛ්‍යාත ඒ ගාථාත්‍රය අනුදැන දේශනාකට වදාළේ පින්වත්නි අද වගේ උතුම් දවසක තමයි තථාගතයන් වහන්සේ අභිනවයෙන් ප්‍රථම බෝධියේදී තථාගතයන් වහන්සේ භික්ෂු සංඝ රත්නයේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් ආනාදේශනාවන් පැනවීමක් විනය ශික්ෂාවන් පැනවීමක් සිද්ධ කරන්නේ නැහැ. හේතුව උග්ගටිතඥ විපරිතඥ ඤෙය්‍ය කියන බොහෝ කුසල් සිත් වඩවාගෙන පාරමී සපුරාගත් ඥානවන්ත පිරිස්තලේ ශාසනය මහාන වුණේ මුල් භාගය. ප්‍රථම බෝධිය කියලා කියන්නේ මුල් අවුරුදු 20යි. පිරිසිදු කිරි කලයක් වාගේ අති පරිසුද්ධ වූ සීලවන්ත ගුණවන්ත උතුමන් වහන්සේලා ප්‍රථම බෝධියෙහි ශාසනයේ පැවිදි වී ඉන්නවා. ඒ නිසා උන්වහන්සේලාට සිකපද පැනවීමක් තථාගතයන් වහන්සේ කරන්නේ නැහැ. මෙන්න මේ ගාථා සිහි කිරීමෙන් ඒ සාමින් වහන්සේලා එම නැත්නම් භික්ෂුණීන් වහන්සේලා තමන්ගේ සීලාවර්ජනයේ යෙදিলা තමන් වහන්සේලාගේ කාය වාග් ආදී හැසිරීම් ගැන මෙනෙහි කරලා තමා වාසය කරන ආජීව පාරිශුද්ධිය පිළිබඳව මෙනෙහි කරලා සීය නිවනට අරමුණු කරගෙන වාසය කරනවා. ඒ ප්‍රමාණවත් වෙනවා. ඒ ප්‍රථම බෝධිය කියනවා පළවෙනි අවුරුදු 20. එන් පස්සේ තමයි පින්වත්නි සිකපද පැනවීම ආදී ඔය ශික්ෂා ධර්මයන් අනුදැන පනවා දේශනාකට වදාළේ. විශේෂයෙන්ම ලෝතර සම්බුද්ධ ශාසන ගැන කතා කරනකොට මහා දීර්ඝ කාලයක් පින්වත්නි ශාසන පවතිනවා නම් ඒ කාලයට කියනවා දීර්ඝායුෂ්ක සම්බුද්ධ ශාසනයක් කියලා සඳහන් වෙනවා. සාදු කියන්නේ දීර්ඝායුෂ තියෙන සම්බුද්ධ ශාසනවලත් මේ විදිහම තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් ස්වාමීන් වහන්සේලා සංවර භාවයට ආයති සංවරයේ පිහිටා වාසය කරනවා. අපේ බුද්ධ ශාසනය දීර්ඝායුෂ්ක ශාසනයක් නෙවෙයි. අවුරුදු 80කින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාලා එනිසා ආනා දේශනාව විනය ශික්ෂා පැනවීම සිද්ධ කළා. දැන් විපස්සී සම්බුද්ධ ශාසනයේ දෙස ගත්තාම අවුරුදු 80000ක් මේ බුද්ධ ශාසනයේ කාල පරිච්ඡේදය. එනම් විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් ප්‍රමාණවත් වුණා. ඊළඟට සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 70000යි.
විශ්වභූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 60000ක් පැවතුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අවුරුදු 40000ක් තිබුණා. ඕනාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 30000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් පින්වත්නි පැවතුණා. සාදු කියන්න. එවැනි සම්බුද්ධ ශාසන දීර්ඝායුෂ්ක සම්බුද්ධ ශාසන වශයෙන් සැලකන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් ප්‍රමාණවත්ව පැවතුන නමුත් අපේ ගෞතම තථාගත සරුවඥයන් වහන්සේගේ ශාසනය අල්පායුෂ්කයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පැවතුනේ ජීවමාන වුණේ අවුරුදු 80යිනේ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම බෝධියේදී පමණක් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළා. ඒ පිළිබඳව අපි කවුරුත් කොහොම වුණත් ගිහි පැවිදි කවුරු වුණත් අපි මේ ගාථාවන් වලින් ඕවාද අවවාද කියන එකනේ Tamanට හික්මෙන්ට ශෛෂ්‍ය භාවයේ හික්මෙන ඔබ අප හැමදෙනාට මේ ගාථාවන් තුලින් තථාගත ශ්‍රී මුක පද්මයෙන් අනුදැන වදාළ ඒ හික්මෙන ක්‍රමය පිළිබඳව අපි ටික ටික නමුත් පුරුදු වෙන්න උනොත් ඒ තුලින් බොහොම සන්තෝෂමත් භාවයට පත් වෙන්න පුළුවන් තමන්ගේ සීලවන්ත ජීවිතය ගැන හිතලා කියලා. පැවිදි යත්තන්ට වගේම මේ පියවස් සමාදන් වෙච්ච උදවියටත් බොහොම සන්තෝෂයක් ඇති කර ගන්නට පුළුවන්කම නිසායි මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය ගැන කෙටියෙන් මතක් කළේ. ඉතින් ගාථාව දෙස හැරී බලනකොට කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙට්ඨයන්තෝ. කන්ති පරමං තපෝති තික්ඛා. කන්ති කියලා කියන්නේ ඉවසීම නේද? ඉවසීම. නම් ඉවසීම කන්ති පරමං පරමං කියන්නේ උතුම්. ඉවසීම තමයි උතුම්ම තපස කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. සාදු කියන්න. කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා. ඒ මේ උතුම් ශාන්ති ලක්ෂණ නිවනම තමයි සියලු බුදුරජාණන් වහන්සේලා උතුම්ය කියලා සඳහන් කළේ. නහි පබ්බජිතෝ පරූපඝාති. පබ්බජිතෝ ස්වාමින් වහන්සේලා නහි නැත පරූපඝාති නොඑක් නොඑක් ආකාරයෙන් පින්වත්නි අනුන්ගේ දිවි තොර කරවීමක් හිංසා පීඩා කිරීමක් කරන්නේ නැහැ. සමනෝ හෝති පරං විහෙට්ඨයන්තෝ. ඒ වගේමයි විහෙට්ඨයන්තෝ හිංසාදිය අන් අයගේ ජීවිතවලට නොඑක් විදිහේ වද බන්ධන සිද්ධ කරන්නේ නැහැ ශ්‍රමණයන් වහන්සේලා. එහෙම කරනවා නම් ඒ ශ්‍රමණයන් වහන්සේ මහණෙක් නොවේ පැවිද්දෙක් නොවේය කියලා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒතර බලන්න මේ ඉවසීම උතුම්ම සැපය, උතුම්ම තපස, උතුම්ම සැනසීම, ශාන්ති ලක්ෂණ නිවන මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම දේ, උතුම්ම දේ නිවීම අතර ඒ වගේම සියලු බුදුරජාණන් වහන්සේලා අනුන් නැසීම් ආදිය කිසි දවසක අනුමත කරන්නේ නැහැ. ඒ පැවිද්දා එසේ වෙත්නම් එවැනි පැවිද්දා පැවිද්දෙක් වන්නේත් නැහැ කියලා උන්වහන්සේ පෙන්වුවා. අනුන් පෙළන භික්ෂුව ශ්‍රමණේක් වන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඒ කාරණා හතර ගැන පළවෙනි ගාථා රත්නයෙන් අපි දැනගෙන කාය වාක් චිත්ත ආදී සංවරයේ පිහිටාගෙන හික්මෙන්ද වාසය කරන්න පුරුදු වෙන්න පුහුණු වෙන්න අපි තුල මොනතරම් විදිහේ ඉවසීමක්, මොනතරම් විදිහේ කාය වාක් සංවරයක්, ආජීවයේ පිරිසිදුකමක්, ජීවත් වීමේ හික්මීමක් කොයිතරම් අපිට අපි තුලින් ගලපා දැක ගැනීමට පුළුවන් වෙනවද? තමා කඩපතක් ළඟට ගිහින් තමන්ගේ මුහුණ ආදී බලලා කියලා අඩුපාඩු සකස් කර ගන්නවා වගේ පින්වත්නි තමන්ගේ ජීවිත ක්‍රියාව මෙන්න මේ ඕවාදයන්ට අනුව බලලා සකස් කරලා අඩුපාඩු පිළියෙල කරගෙන සෝදානම් කරගෙන ජීවිතය ඉදිරිපත් කරගත්තොත්
යටපත් කරගෙන ප්‍රසන්න ප්‍රියකරු මනාප පිනුමක් ඇති කරගන්නවා වාගේ අපේ ඇවතුම් පැවතුම් වල බොහෝ පිරිසිදු ශුද්ධ වූ ස්වභාවයක් ඇවතුම් පැවතුම් තුල ඇති කරගන්න පුළුවන්. සාදු කියන්නේ. අනුන් පෙලන්න, අනුන් නසන්න, අනුන් ඝාතනය කරන්න, අනුන් පහත හෙලන්න සිතක් අපට පහළ නොවේවා කියන අදහස ඇති වෙන්න ඕනේ. මේ ලෝකෙහි අපි ඔබ කවුරුත් හැමෝම අසරණ සත්ව කොට්ටහසයක්. අපි හැමෝම අසරණයි. ජාතියෙන් අසරණයි, ජරාවෙන් අසරණයි, ව්‍යාධියෙන්, ශෝකයෙන්, මරණයෙන්, පරිදේවයෙන්, දුක් දුම්නස් ආදී 11 මහා දුක් වලින් අසරණ ආතුර භාවයට, ව්‍යාධියට පත්වෙච්ච පිරිසක්. ඒ නිසා මේ ලෝකෙහි මමද ඔබද අපි හැමෝමද ජීවත් වෙන්නේ ජාති දුක්ඛෙන්, ජරා දුක්ඛයෙන්, ව්‍යාධි දුක්ඛයෙන්, ශෝක දුක්ඛයෙන්, මරණ දුක්ඛ ආදී කොට ඇත්තා වූ අපරිමාණ හැඬුම් වැළපුම් සහිත මේ දුක් සහිත වූ ගොදුරු බිමක් කරගෙන අපි වාසය කරන්නේ නිදහස් වීමක් මටවත් ඔබටවත් තාම කරගන්න බැරි වුණා. අපි හැමදෙනාම මේ දුකින් පෙළමින්, දුකේ වෙලමින්, දුකේ ගැලෙමින්, දුක් විඳිමින්, හඬමින් මේ ශෝකාන්විත අවාසනාවන්ත සංසාර ගමනක ඇවිදින අසරණ සත්ව කොට්ටාසයක් කියන එක හොඳින් සිහි තබා ගැනීම ඊටාම ප්‍රයෝජන සහිත වෙනවා පින්වත්නි. එතකොට අපට ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය, මච්චරිය ආදී මේ ලාමක පාමක දරුණු කෙලෙස් ධර්ම හිතට නැගෙනකොට ඒව යටපත් කරන්න වහා ශක්තිය අපේ සිතන් තුළ උපදින්නේ ඔන්න ඔය විදිහට කල්පනා කරනොත් පමණමයි. අපි තාම ජාතිය ඉක්මවල නැහැ. ඉපදෙමින් මැරෙමින් යන මේ ජාතිය හට ගැනීම තවම ඉක්මවල නැහැ. අනේ අපේ ජීවිතයේ අද මිනිස්සෙක් වුණාට ඊළඟ ජීවිතයේ പ്രേත ලෝක, තිරිසන් අපා ආදී බොහෝම දුක් ඇති ජීවිතවලටපත් වෙනවා. එවැනි ජීවිතවලට පත්වීම ජාතියෙන් නිදහස් නොවීම නිසා මට ලැබෙන බොහෝම දුක්ඛදායක ප්‍රතිලාභයක්, අවාසනාවක් කියලා සිහි කරන්න ඕන නිතර. නිරය ගැන, අසුර නිකාය ගැන, പ്രേත අපාය ගැන පින්වත්නි මහා දුක් තියෙන බව ඔබ අපි අහලා තියෙනවා. තිරිසන් ලෝකයේත් එහෙමයි. දැන් තිරිසන් ලෝකයේ ගත්තාම අපිට එකවරම එහි තියෙන දුක් ස්වභාවය වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බයයි සැකයි දෙක ගොදුරු කරගත්ත අහේතුක උපතක් ඒ තිරිසන් ලෝකේ. දැන් පහුගිය දවසක මා සේනාසනයේට පැමිණිච්ච වෙලාවේ මගේ කුටියේ එහයි පැත්තේ කුටියේ මහා පුදුම දෙයක් දුටුව. ඒ දැකපු දේ පින්වත්නි මගේ හිත කම්පා කෙරෙව්වා. නැවත නැවත අප්‍රමාදී බවට මගේ හිත නැඹුරු කළා. මට කර්මස්ථාන අරමුණක් නැවත නැවතත් වඩන්න ඕන නේදයි කියලා මට අරමුණක් ලැබුණා. දැන් දින කිහිපයකට කලින් මා වැඩ සිටින කුටියේ එහා පැත්තේ කුටියේ දොර වසා තිබුණා යතුරු සහිතව. මම දවල් වෙන්න දොර ඇරලා බලනකොට ඒ කුටියේ ඇතුලේ පින්වත්නි ලේනෙක්, එහෙම නැත්නම් ලේම් පැටව දෙන්නෙකුත් මවක් 3 දෙනා වුණා. අර ලේන් මව මැරිලා මිය ගිහිල්ලා. ලේම් පැටව දෙන්න එහාට දුවනවා, මෙහාට දුවනවා, එහාට මෙහාට දුවනවා. මා හිතන්නේ දින 3ක් 4ක් මේ ලේන් අම්මයි ලේම් පැටව දෙන්නයි මේ කුටියේ හිර වෙලා එළියට යා හැකියාවක් නැහැ. ලේන් අම්මා මැරිලා මැරිච්ච අම්මගේ තනපුඩු වලින් අර ලේන් පැටව දෙන්න කිරි උරා බොනවා. ඒ දර්ශනේ මම දකිනකොට මහා සංවේගයක් ඇති වුණා. අනේ මිය ගියපු අම්මගෙන් අර කිරි උරා බොන්නේ. ඒ මව Tamanට මොන අපහසුව තිබුණත් තිරිසන් යෝනියේ වුණත් අර පැටව දෙන්නට කිරි දීලා තිබුණා. ඒ පැටව දෙන්නගේ ජීවිතේ රැකිලා තිබුණා. ඒ ලේන් මව මිය ගිහින් තිබුණා. ඉතින් මැරිච්ච අම්මා බව දන්නේ නැහැ. අහේතුක උපත අසරණ බව කොච්චරද බලන්න. අර ලේන් පැටව දෙන්න අර මැරිච්ච මවගෙනුත් කිරි උරා බොනවා. ඔන්න අසරණ බව තිරිසන් යෝනියේ උපන්නම ඒ දෙස බලලා මහා පුදුම කම්පනයක් අපිට අපේ හදමඩල තුල ඇති කරගන්න අපි ඥානවන්ත වෙන්න ඕනි. දැන් මිනිස්සෙක් කාර්ය වුණා නම් ඒ දුර ගලවගෙන අරගෙන මතක් කරලා කාට හරි කියලා හෝ එළියට ඇවිත් තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න තිබුණා. නමුත් මේ
ලෙන් මවට කරගන්න දෙයක්වත් නැහැ. දරුවන්ට කරගන්න දෙයක්වත් නැහැ. ඇගේ ශරීරයේ රුධිරය කිරි බවට පත් වෙලා ශරීර ධාතුවේ තියෙන සියලු රුධිරය අවසන් වෙනකන් මේ පැටවු දෙන්න දරුවෝ දෙන්න කිරි ටික බොන්නේ නැති. මාතාව ඉවස දරාගෙන දරුවන් වෙනුවෙන් හිටිය. ඒක මව් සෙනෙහස තිරිසන් කියලා වෙනසක් නැහැ පින්වත්නි. ඉතින් එවැනි කාරණා සුළුවෙන් පටුවෙන් හිතන්න අපට අමාරුයි. ධර්මයේ තුල බලනකොට කල්පනා කරනකොට ජීවිතයේ තියෙන තත්ත්වය උකයි. ඒ නිසා තිරිසන් යෝනියට තිරිසන් අපායට වැටුනොත් විඳින්න තියෙන දුක් අතර ඔය සල්පයක් මා මතක් කළේ. ඒ නිසා පින්වත්නි අපි හැම අරමුණක්ම කර්මස්ථානයක් බවට ගන්න ඕනේ. මේ දවස පුරාවට මට කර්මස්ථානයේ බවට පත් වුණේ ඔන්න ඔය මරණ අනුස්මෘතියයි. ජීවිතේ මරණයත් මැරෙන උපදින මේ සංසාරයේ තියෙන ජීවිතයේ දුක්ඛ ස්වභාවය මම දවස පුරාවටම මෙනෙහි කරමින් එන අයටත් පැමිණෙන භික්ෂූන්ටත් ඒ ගැනම කියමින් ජීවිතයේ තියෙන අස්තිර භාවය දුක්ඛ ස්වභාවය සංසාරේ නපුර මං කර්මස්ථානයක් වශයෙන් ඉද දවසේම සිහි කළා. සාදු කියන්න. ඒ නිසා පින්වත්නි ඒ අනුව අපි කල්පනා කරන්න ඕනි හැඩ ගැහෙන්න ඕනි ජීවිතේ හොඳින්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේගේ මේ ශාසනය අපිට උපකාර වෙන්නේ අපේ ජීවිතාර්ථය දැකලා අපේ සංසාර දුක් සදාකාලිකවම නිම කරන්නට ලැබේවා කියන අදහස. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසන අදිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං. අනූපවාදෝ අනූපඝාතෝ අන් අයට පරහට එහෙම නැත්නම් තව සෙස්සන්ට නොයෙක් ආකාරයෙන් වචනෙන් ආක්‍රෝෂ පරිභව කරන්නේ නැතුව ඉන්නට ඕනේ. එසේ සිටීම උතුම් දෙයක්. අනූපඝාතෝ අන් අයව ඝාතනය කිරීම, අන් අයගේ ජීවිත හෙලා දැකීම, හෙලීම් ආදීන් වෙන්ව වාසය කරන්නට ඕනේ. පාතිමොක්ඛේච සංවරෝ අතිමොක්ඛ ඊ타ම උසස් වූ ශික්ෂාව තුළ හික්මෙනමින් කටයුතු කරමින් තමන්ගේ ජීවිතයේ ආජීව පාරිශුද්ධ සීලයෙන් යුක්තව පවත්වා ගැනීමට පෝසත් වෙන්නට ඕනේ. ඒ වගේම මත්තඤ්ඤුතාච භත්තත්මින් මාත්‍රාඤ්ඤතාවීම නැත්තම් පමණ දැන ආහාරයේ පමණ දැන වාසය කිරීම ඉතාමත්ම ප්‍රයෝජනයි. ඒ විදිහට පින්වත්නි අදිචිත්තේච ආයෝගෝ මේ උසස් වූ සම්බුද්ධ ශාසන ධර්මයේ අධිචිත්තයකට පැමිණීමේ අදහසින් යුක්තව සමාධි සති ඥානාදී දියුණු කර ගනිමින් වාසය කරමින් පිරිසිදු සීලස්කන්ධයකින් කටයුතු කරනවා නම් ඒ උතුම් තැනැත්තා තමන්ගේ ජීවිතය නගරාන්තර ග්‍රාමාන්තර නොයෙක් ජනගහන ප්‍රදේශවල ඇලෙන්නේ නැතුව ප්‍රත්‍යන්ත අභ්‍යන්තරික විවේක සේනාසන භජනී කැමැතිව වාසය කරනවා නම් අන්නේ තැනැත්තා ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කරන්නෙක් වෙනවාමයි. ඔය ටික තමයි පින්වත්නි අපට කරගන්න තියෙන්නේ. අනුන් කරපු කියපු හිතපු දේවලින් අපට කිසිදු ප්‍රයෝජනයක් ඇත්තේ නොවේ කියන එකම අපි නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. අනුන්ගේ අඩුවක් පාඩුවක් යම් කිසි හිඩසක් දැක්කොත් අපි නොදැක්කා සමානව අපේ ගමන යන්නට ඕනේ. යම් මේකින් අපේ මිත්‍රයා කල්යාණ මිත්‍ර ධර්මයෙන් ඇසුරු කරන්නේ නම් එවැනි හිඩස් අඩුපාඩුකම් කරුණාවෙන් යුක්තව කියලා හදලා දෙන්නට ඕනේ. ආත්ම ලැජ්ජාව නැති වෙන හැටියට. ඒ වගේම එසේත් නොහැකි නම් තමන්ගේ පාඩුවේ වචනයෙන් කයින් හිතෙන් මොනම විදිහෙන්වත් බාධාවක් නොකර අන් අය හිලා නොදැක තමන්ගේ ගුණය වඩමින් මේ උතුම් සෙනසුන්වල සිත්තලවා වාසය කරමින් තමන් නිවන් මඟ යා යුතුයි කියන එක ලෝතුරා සරුවඥයන් වහන්සේම අනුදැනවදාලා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලුම පාපයයි ලාමකයයි යමදු වදාලා නම් යම් බඳු වූයේ අනවජ්ජේසු වජ්ජේසු භය දස්සාවී කියන බුද්ධ වචනයට අනුව පින්වත්නි අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින්
සීලයෙන් සමන්වාගතව සමාධි සම්පන්නව ප්‍රඥා සම්පදාවෙන් යුක්තව නිවන් අභිමුඛව තමන්ගේ ජීවිතයේ හැඩගස්සා ගනිමින් සියලෝම පාපක ලාමක ධර්මයන්ගෙන් ඈත්ව කුසලස්ස උපසම්පදා කුසලයාගේ උසස් භාවයට තමන්ගේ චිත්තය පත් කර ගනිමින් හිත වඩමින් හිත දියුණු කර ගනිමින් සති සමාධි ඥාන දියුණු කර ගනිමින් වාසය කරන්නේ වේද සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං මේ සිතේ පහළවන්නා වූ රාග දේශ මොහ මාන්‍ය ආදික 1500කට ආධික වූ ලාමක ඡායසික ධර්මයන් දමනය කරමින් අලෝභ සිත් යට කරමින් ලෝභ සිත් යට කරමින් අලෝභ සිත් ඇති කර ගැනීමට උත්සාහ දැරීමත් ද්වේෂ සිත් යටපත් කරමින් අද්වේෂ මෛත්‍රී සහගත සිත් උපදවා ගැනීමේ අදහසින් වීරියවත් වෙමින් මෝහ සිත් යටපත් කරමින් අමෝහ සංඛ්‍යාත ප්‍රඥා සම්ප්‍රයුක්ත සිතකින් වාසය කරමින් තමන්ගේ චිත්තසංතානය සකස් කරගෙන හිට වාසය කරන්නේ නම් ඒතම් බුද්ධාන ශාසනං ඒ මේ තථාගත බුදුරජාණන් වහන්සේලාගේ උත්තම අනුශාසනයක්ය කියලා පිළිපදින්න ඕනේ. ඔය විදිහට පින්වත්නි ඔය ගාථාත්‍රයේ කියාපාන ඒ උතුම් අවවාද පන්ති අපේ ජීවිතවලට එකතු පහදාගෙන ශක්ති ප්‍රමාණයෙන් අපි අද දවසේදී මේ උතුම් නවම් පුර 15ක් බොහෝ දා සීල් සමාදන් වූ මොහොතේ පටන් ඊ타ම පිරිසිදුව මේ සීලය ආරක්ෂා කරමි ආරක්ෂා කොට වාසය කරමි භාවනා සති සමාධි වඩමි සමාධිය ආරක්ෂා කොට ජීවත් වෙමි විපස්සනා ඥාන බුදුන් පමුණවාගෙන වාසය කරමි ඒ විපස්සනා ඥාන ධර්මයන් ආරක්ෂා කරගෙන මටත් ලෝකයාට සකල ලෝකවාසී සියලු සත්වයාට නිවන් අවබෝධයේ පිණිස මේ උදාාරතර සීලාදී ප්‍රතිපත්ති පිරීම උපකාර වේවා කියන අදහස් සිතේ දරා ගමු.